අපේ බෞද්ධයන්ට උඟා දෙනෙකුට තියෙන ගැටලුව ඕක තමයි. බාහිර ලෝකයක් එක්ක තියෙන සම්බන්ධය අතහැර ගන්නේ නැතුව භාවනා කරනවා. ඉතින් කොච්චර භාවනා කළත් ජීවනකට යන්න බෑ. ඒක හදන්න තමයි අපි මේ නීති දාලා කටයුතු කරලා තියෙන්නේ. සමහර ඒකටත් අකමැති. මේවා අම්පන්න ගේන්න එපා. කතා බස් කරන්න එපා, සංවර වෙන්න කියලා නිතරම කියා දෙන්නේ. පත්‍රිකාවලින් දැනුම් දීලා කටයුතු කරන්නේ ඔය කාරණේ නිසා තමයි. ඔක නැත්නම් භාවනාවක් දියුණු කරගන්න බෑ. ඉතින් දැන් හරියට මේ කටයුත්ත කළා නම් ගම රට ගෙදර දොර බාහිර දේ ගැන කල්පනාව අඩු වෙලා යනවා. භාවනා පැත්තටම හැරෙන්න ඕන. ඉතින් සමාධි භාවනාව කියන එක පමණක් අපට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සමාධි භාවනාවෙන් හිත එක තැන් කරගන්නම පිටත යන්න නොදී රඳව ගන්නවා, නවත්ත ගන්නවා. මේක වැඩි දෙයක්, ගැඹුරු අවබෝධයක් සමාධි භාවනාවෙන් ලබන්න බෑ. ඒකට විදර්ශනා පැත්තට ඇවිලා අනිත්‍ය ආදී වශයෙන් භාවනා කරමින් කටයුතු කරන්න. ඉතින් ඒකට අර හිතේ එකඟතාවය ඇති කර ගැනීම හරිම ප්‍රයෝජනවත්. ඒකයි අපි මේ දවස් 3ක් පමණවත් සමාධි භාවනාව පිළිබඳව කටයුතු කරන්නේ. ළඟට විදර්ශනා භාවනාව ගැන කටයුතු කරන්නට ඕන. කොහොමද විදර්ශනා භාවනාව කරන්නේ කියලා ඉදිරියේදී යාදීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහෝ සෙයින් උපදෙස් දෙන්නේ නැහැ. මොකද පැයෙන් පැය ටික උපදෙස් දෙනවා. ඒවා ඉතින් තමන්ගේ භාවනාවට ප්‍රමාණවත් වෙනවා. ඉතින් විදර්ශනා භාවනාව ගැන කාරණා ටිකක් කියා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සිරිත් පරිදි පළමුවට අපට මේ හැම මගක්ම පෙන්වා දුන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපි සිහිපත් කරන්නට ඕන. නමස්කාරය කියන්න තුන් පාරක්.
ඕකාස අම්බන්තේ තුම්මාකං මේ ජීවිතං පරිච්ඡජාමි ဒုတိယံ පියං බන්තේ තුම්මාකං මේ ජීවිතං පරිච්ඡජාමි තතියං පියං බන්තේ තුම්මාකං මේ ජීවිතං පරිච්ඡජාමි ස්වාමීනි මම ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි දෙවනුවද පූජා කරමි දෙවනුවද පූජා කරමි ඕකාස අහං බන්තේ අම්මත්තානං යාචාමි ဒုတိယံ පියං බන්තේ කම්මත්තානං යාචාමි තතියං පියං බන්තේ කම්මත්තානං යාචාමි ස්වාමීනි මම කර්මස්ථානයක් ඉල්ලා සිටිමි දෙවනුවද ඉල්ලා සිටිමි දෙවනුවද ඉල්ලා සිටිමි සම්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ති කරණත්තාය විපස්සනා කම්මත්තානං දීපනේ බන්තේ අනුකම්පං උපාදාය ဒုတိယံ පි සම්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය විපස්සනා කම්මත්තානං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය සතියම්පි සම්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ති කරණත්තාය විපස්සනා කම්මත්තානං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය සාමේ මා පෙරෙහි අනුකම්පා කොට සියලු දුක් නැසීම පිණිස නිවන් අවබෝධ කිරීම පිණිස දර්ශනා කර්මස්ථානය
देनु मनमि दर्शना कर्मत्तानय देनु मनमि दर्शना कर्मत्तानय देनु मनमि Dangting asagena sitima samanawattinama teruang namaskara kirim ආදි වශයෙන් තමයි භාවනා ක්‍රියාදීම ආරම්භ කරන්නේ. Sampena lakukana viradita rupatarang sarang vitittanaya dharita dhammadeham deham lakukita bhavatintaya nyaya lokam lokam utang dinavaram Sirasanamami Sansara Sindhu Karitum Saranam Bandang Bandang Sivang Siridadang Manaletta Daitang Daitang Muninda Sukumang Buddha Siddha Sukindang Suddhang Sudhamma Pavarang Sirasanamami Punyatayana Mati Sarada Punyaketintang Chittang Buddhang Vipuraseka Vatami Bharang Bharang Bhattaruara Samvara Siravantang Vantang Gatang Samita Sangha Varang Namami Tang Sadiputtang Muniraja Puttang Tirang Tiranika Munadiramam Panya Pabhavu Katataru Pitintin Sesanta Usisinca Atu Namami Suranaragana Pujindang Sajunang Mangayitinta Sucintale Pati Pati Sim Samyarang Pagunggunayite Iti pamudita citta Gayung Mandaraya Guru Tairavadete Bhaktiyasam Namami Yumang Swadhaya Sudhijinadana Kopitami Yamang Supasayita Jana
සෝයමං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතු පක්ඛිදේතේ මුදුනියතේ කම්මනීයේ තිතේ ආනන්දප්පත්තේ ඥාන දස්සනාය චිත්තං අබිනිහරති අබිනින්නාමේති සෝ එවං පජානාති අයං කෝ මේ කායෝ රූපී සාතුම් මහා භූතිකෝ මාතා පිච්චික සම්භවෝ ඕදන කුම්මා සූපතයෝ අනිච්චිතාදන වේදන සිද්ධං සන ධම්මෝ ඉදංච පනමේ විඥානං සිත්තසිතං මෙත්ත පටිබද්ධං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හිතේ සම්පත්කම සමාධිය ඇති කරගෙන විදර්ශනාවට බහින ආකාරයේ වදාළ කුංචි දේශනා පාඨයක් ඉදිරිපත් කළේ. මේ ගැන කරුණු කීමට පැයකට ආසන්න කාලයක් ගත වේවි. හොඳින් ශ්‍රවණය කරලා තමන්ගේ භාවනා කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නට ඕන. විදර්ශනා ඥානය පහළ කරගන්න හැටි, විදර්ශනාවට බහින මේ ගැන බණ කියන්න නෙමෙයි, ඒකට කිව්වොත් බොහෝ කලක් ගත වෙනවා. යන්තම් වචනවල අර්ථේ පමණක් කියලා දෙනවා. සෝ එවං සමාහිතේ චිත්තේ, ඒ භාවනා යෝගිය හොඳට හිත සමාහිත වුණාම තැම්පත් කරනවා. පරිසුද්ධි ඉතාම පිරිසිදුතාවයට පත් කරගන්නවා. ඔය නීවරණාදී කෙලෙස් වලින් හිත පිරිසිදු කරගන්නවා. පරියෝදාති ඉතාමත්ම පවිත්‍රතාවයට හිත හදාගන්නවා. මුදු භූති හිත හොඳට මුරුදු කරගන්නවා. කර්කශක දඩම්බර හිතකින් විදර්ශනා කරන්න බෑ. හිත මුරුදු වෙන්න ඕන. මුදුමලක් බවට පත් වෙන්න ඕන. හිත හොඳට මුරුදුතාවයට පත්. කම්මනීය භාවනා කර්මයට යෝග්‍ය හැටියට අදාළ කර්මන්නේ කරගෙන භාවනාවට ඔරොත්තු දෙන හැටියට හදාගෙන දැන් ආවදයක් පණ කියලා ගෙනත් ලීයට කැටුවාම මොහාට නැබිලා යනවා නම් ඒක කර්මන්නේ නැහැ. එහෙම නැත්නම් මොහාට කඩතුළු වෙලා කැඩිලා යනවා නම් ඒක කර්මන්නේ. නැමෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව ඔරොත්තු දෙන්නවා. ඒ වගේ හිත සම්පත් කරගෙන උදාසීන කමටත් යන්නේ නැතුව උද්දච්චේ පංචදත් යන්නේ නැතුව හොඳට භාවනාවට යෝග්‍ය ආකාරයට අදා ගන්න. කම්මනී ආනන්දප්ප කම්මනී මුදුභූතේ කම්මනී චිත්තේ සමාධියට කියනවා චිත්තය කියලා. හොඳට සමාධිය පිහිටියා. ආනන්දප්පත්තේ සිත නොසැලෙන ස්වභාවයට පත් කරගන්න.
කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ගෙන් නොකැළඹෙන කම්පාන වන ආකාරයට පත් කරගන්න. ඥාන දර්ශනාය චිත්තං අභිනිහරති අභිනින්නම්මේ. ඥාන දර්ශනය සඳහා සිත යොදා ගන්න. ඥාන දර්ශනය කියලා නොයෙක් මේ ඒවට කියනවා අර්ථ තියෙනවා. මෙතන කියන්නේ විදර්ශනා. විදර්ශනා භාවනාවට කියනවා ඥාන දර්ශනය. විදර්ශනාවට හිත යොමු කරගන්න. එහෙම යොමු කළා සෝ ඒවං පජානාති. ඔහු මේ හැටියට තේරුම් ගන්න. අයං කෝ මේ කායෝ රූප මගේ මේ කාය රූප සමූහයක්. ධාතුම් මහා භූතිකෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හදිස්සි එකක්. මේ විදිහට අවබෝධ කරගන්න. මාතා පෙට්ටික සම්භව. මෞපියන් නිසා හටගත් එකක්. හෝදන කුම්මං සූපතය. අද කාලේ හැටියට බත්මාළු ව්‍යංජන ආදී මේයන් හදිස්සි එකක්. කුඩා කල දීරාහාර වලින් වැඩෙනවා. සපුනාම ඝනාහාර වලින් බත්මාළු ව්‍යංජන ආදී මේ කය වැඩෙනවා. අනිත්‍යඡාදන වේදන විද්දන්තන ධම්ම. ඒ වගේම අනිත්‍යඡාදන පරිමද්දන වේදන විද්දන්තන ධම්ම. උච්ඡාදනය කරනවා කියන්නේ ඇඟ උලනවා. අපි අදත් ඒක කරනවා මේ ශරීරය පවත්ස ගන්න විශේෂයෙන් පුංචි කාලේ අම්මල පොඩි දරුවන් මන්දට ඇඟ උලලා සුද්ධ පවිත්‍ර කරලා එම තමයි ලොකු මහත්කම. ඒ වගේම පිරිමන්දිනවා. පුංචි කාලේ අම්මල පොඩි දරුවන් අතපය සමහර විට තෙල් ගාලා ඇදහැරලා පිරිමැදලා ඉතර අවුම් කරලා කන්නද ඔය විදිහට තමයි මේ පොඩි දරුවන්ව හදන්නේ. එහෙම වුණත් අනිත්‍යඡාදන පරිමද්ද වේදන විද්දන්තන ගන්න. ඒ වුණත් මේ කය අනිත්‍යයි දිවිලා විනාශයටපත් වෙනවා. සිතාංච පන්නමේ විඥානං ඉත්තසිතං ඉත්ත පටිපත්තං. මගේ මේ හිතත් මේ කය ශරීරයේ පිළිබඳවයි ශරීරය ඇසුරු කොටගෙන පවතිනවා. කියලා කය ගැනත් හිත ගැනත් වෙන්කොට තේරුම් ගන්න. දර්ශනා කියන්නේ ඒකයි. වටිනා මණිකක් තියනවා ඒකේ මැදින් හිලක් විදලා තියෙනවා සිදුරක් තියෙනවා නූලක් තමයි. මේකට නූලක් දාලා අතට ගත්තාම ඇත්තේන කෙනෙකුට කියන්න පුළුවන් මණික මේකයි මණික ඇතුළේ තියෙන නූල මේකයි කියලා. ඒ වගේ භාවනා යෝගියා භාවනාවට බැහැලා කය මේකයි ශරීරේ මේකයි කය ආශ්‍රය කරගෙන තිබෙන හිත මේකයි කියලා හිත කය දෙක හොඳට වෙන්කොට තේරුම් ගන්න. මේ විදර්ශනාවට බහින ආකාරය බුදුහාමුදුරුවෝ වදාළා. මේ බුද්ධ දේශනාව පැයගානක් බණ කියන්න පුළුවන් මාතෘකාවක්. ඒවට යන්න යන්තම් ඔය වචනවල තේරුම කියාගන්න.
ප්‍රධාන කාරණය තමයි සමාධියක් ඇති කරගෙන විදර්ශනාවට බහින්නේ කොහොමද කියන මේ ප්‍රශ්නය. මේ බුද්ධ ශාසනයේ අචම්මය සතර බය දැකලා සංවේගයේ ඇති කරගෙන සමාධිය වඩන්න යන්නේ නැතුව විදර්ශනාවෙන්ම පටන් අරගෙන භාවනා මඟ ගමන් කරනවා. එහෙම හේකුත් තියෙනවා. ඒව ගැන අපි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. හිතේ තැන්පත්කම ටිකක් ඇති කරගෙන ඊළඟට විදර්ශනාවට බහින ආකාරය ගැන තමයි අපිට අවශ්‍ය. අපි ගෙනියන මේ භාවනා වැඩපිළිවෙලේ හැටියට ධ්‍යාන උපදවන්නේ නැහැ. ඒවට යනවා නම් භාවනාව වෙනම සමාධි වශයෙන් කරගෙන යන්න ඕන. අපි ඒවට යන්නේ නැහැ. අපි මේ භාවනා කරන පිළිවෙලට අපට ඇති වෙන්නේ උපචාර සමාධිය පමණයි. උපචාර සමාධිය, කාමාවචර සමාධිය. ඒ උපචාර සමාධියක් ඇති විදර්ශනාවට බහින්න. මහා සතිපට්ඨාන සූත්‍රයේ කර්මස්ථාන 21ක් තියෙනවා. ආනාපාන සතියක් ගතින් සාකාරයක් අරුණාම තවත් කර්මස්ථාන 19ක් තියෙනවා. මේ ඔක්කොම උපචාර කර්මස්ථාන හැටියට සැලකෙනවා. අර කලින් කියලා දුන්නා වගේ අපිට උවමනා කරන්න මේ භාවනා යෝගීන්ගේ හිත බාහිර ලෝකයෙන් මුදා ගන්න. ජීවල් දරවල් වලින් රැකී ආරක්ෂා වලින් නොයෙක් ඒ කටයුතු වලින් මුදා ගන්න. සංවරයේ පිහිටලා භාවනා කරගෙන යනකොට ඔය ගම රටාදී දේවල් ඔක්කොම අමතක වෙලා යනවා. අන්න ඒකයි අපිට උවමනා කරන්නේ. ඒව නැවත නැවත මතක් වෙන හින්දා තමයි ඔය කතා බස් කරන්න එපා, ඔය කාම් කන්න දෙන්න එපා, පුවත් පොත් පත්‍ර සංග්‍රහව මොකවත් පරිහරණය කරන්න එපා කියන්නේ. නැවතත් අරවා මතක් වෙන්න පටන් ගන්නවා. මේක අමතකම කළා ඉන්නවා. එතකොටයි භාවනාව කරන්න පුළුවන්. ඉන්දන් විදර්ශනාවට අපි කොහොමද බහින්නේ? අපේ රටේ තමයි මේ භාවනා තිබුණේ. මුළු ශ්‍රී ලංකාවම ඈත අතීතයේ යෝග භූමියක් වගේ. බොහෝ සෙයින් උෂ්ණ කලාප, තෙත් කලාපේ තිබිලා නැහැ. වැඩි පලාබද්දල එකක් තිබිලා තියෙනවා. උෂ්ණ කලාපේ තමයි
ඔය රජගල, රිටිගල, මිහින්තලේ, ඉතුල් පව්වාදී හැමතැනම තිබිලා තියෙන්නේ මේ උෂ්ම කලාපේ තමයි භාවනා ආයතන. හැබැයි ඒවත් භික්ෂූන් වහන්සේලාගේ භාවනා කරන ආයතන. ආරණ්‍ය. මේ අද වගේ උපාසක උපාසිකාවන්ට නැවතිලා සතියක් දෙකක් භාවනා කරන්නට අවස්ථාවක් තිබිලා නැහැ. අටුවාවලවත් වාර්තාගත වෙලා නැහැ. 956න් පස්සේ තමයි මේ පැත්තට ටිකක් හැරුනේ. ඉතින් ඔහොම සම්පූර්ණ භාවනායතනයක් වගේ මේ අපේ රටේ ඉඳලා එහෙම තිබිච්ච එක අන්තිමටම පිරිහිලා ගියා. භාවනා ගැන පොත් තිබුණා. මාඝ සමය, මන්දාරම් නුවර සමය ආදී කාලවල දවස් ගණන් ඇවිලෙන්න පුස්තකාල දින තිබ්බ බව වාර්තාගත වෙලා අපේ පොතුත් ඔක්කොම නැති වෙලා ගියා. ඉතිරි වෙලා තියෙන දැනට අපට විසුද්ධි මාර්ගයේ පමණයි. විමුක්ති මාර්ගයේ කියලා එකක් තියෙනවා. ඒකෙන් භාවනා කරන්න. මහනුවර සංඝ සභාවෙන් ආපු භාවනා පතක් තියෙනවා. ඒකෙනුත් භාවනා කරන්න. ඉතින් කොහොම වුණත් ඔය මහනුවර යුගයේ වෙනකොට බුද්ධ ශාසනය අන්තිමට පිරිහිලා ගිහිල්ලා තිබුණා. දැනුගත් හාමුදුරුවෝ නැහැ, ඉගෙන ගන්න පිළිවෙලක් නැහැ, ක්‍රමයක් නැහැ. ජාතක පොතෙන් පින් වාක්‍යයෙන් තමයි ශාසනය රැකුනේ. අසරණ සරණ සරණං කර නාහි පානං නාන්දකින් පස්සේ තමයි රටේ උද්‍යෝගය දියුණුවක් ඇති වුණේ. ඊට පස්සේ ඉතින් ඔය රත්මලාන පරම ධම්මදේශී පිළිවෙන විද්‍යාලංකාර හොයතුනාට පස්සේ තමයි රටේ විශාල දියුණුවක් ඇති වුණේ අධ්‍යාපනයේ අතින්. ඉතින් ස්වාමීන් වහන්සේලාත් තමන්ට පුළුවන් තරමින් ඔය ආරණ්‍ය වලට වෙලා භාවනා කළා. ඉතින් අපේ අම්මලා එහෙම මතකයි නව ගුණ වල ගණන් කරනවා. බුදු ගුණ කියා ඕවා තිබුණා. රජයේ සහයෝගයක් ඇතුව 956 බුද්ධ ජයන්තියට තමයි මේ භාවනා ගැන උද්‍යෝගයක් ඇති. ඉතින් අපෙන්ම ගෙනිච්ච දේවල් බුරුම රටේ ආරක්ෂා වෙලා තිබුණා. මහා ශ්‍රී සයාඩෝ කියලා නායක හාමුදුරුවෝ. ඒ පරම්පරාවේ භාවනා පිළිවෙලක් තිබුණා. ඒක ලංකාවට ගෙනාවා. ලංකාවට හාමුදුරුවෝ වැඩලා පළමුව කොළඹ, ඊට පස්සේ මත්තේගොඩ, ඊට පස්සේ මාකුඹුර කොහොම ගිහිල්ලා තමයි කඳුබොඩ භාවනාචරණය ආරම්භ වුණේ. එතනින් පස්සේ භාවනා මධ්‍යස්ථාන මේ රටේ ඇති වුණා. ඉතින් ඔය විදිහට ඒ මහාසේ සයාඩෝ නාහිපාණන් වහන්සේගේ භාවනා පිළිවෙල සමාධියෙන් වඩා විදර්ශනා වඩන පිළිවෙල. 959 60 විතර මමත් මේ භාවනාව කරලා තියෙනවා. ඊට පස්සේ 967 තමයි ඉස්තර වශයෙන් මේ භාවනාවට බැස්සේ. ඉතින් ඔය භාවනා පිළිවෙල තමයි අපි ආයතනවල පවත්වාගෙන ආවේ.
ඉතින් එදා ඉඳලා මමත් හරියට භාවනාවෙන් හේවුවා. භාවනාචාර්යවරු ඉන්නවා දුවත් හොයාගෙන යනවා. ගිහින් භාවනා කරනවා. මොකද සකතෝය සාමහිත්‍ය බුදුමේ වේබු සයාදෝ කියලා නාමයෙන් පාරනවා. නාන්සෙත් ලංකාවට කියන අවශ්‍යයි. ඒකත් අදිටදී පොඩ්ඩක් වෙනස් වෙන භාවනා ක්‍රමයක්. ඒකත් මම ගිහිල්ලා ඉගෙන ගත්තා. ඔය ආතරේ ඔය ඉන්දියාවේ බොම්බායි ශංකර නාරායන් ගෝයන්කා කියලා මහත්තයා බෞද්ධයෙක් වෙලා බුදුමෙට ගිහින් භාවනා ඉගෙනගෙන ඇවිල්ලා ඒ භාවනායතන හැමතැනම පිළිතුරලා තියෙනවා. ප්‍රාන්තයක් පාසාම තියෙනවා. මමත් ඒ වට ගිහිල්ලා භාවනා කළාඟ පතාලියේ කියලා. ඉතින් ඔය විදියට භාවනා කරලා ඒවා මේවා ඔක්කොම එකතු කරගෙන හිටන් අපේ බෞද්ධයන්ට කරගන්න පුළුවන් වෙයි කියන හැටියට මේ භාවනාවට සටහන හදාගත්තා. බුද්ධ දේශනාවට අනුකූල. ඒක තමයි දැන් අවුරුදු 26ක් විතර. 26ක් විතර පවත්වාගෙන ඉන්නේ. ඉංගර මහා ශ්‍රී සයාඩෝ නාහිපාණන් වහන්සේගේ භාවනාව එවත් කියා දුන්න කලක්. ඒකෙන් ඉතින් අවුරුද්දකට මට 300ක්වත් 100ක් අමාරක්වත් බැරිුණා කරවා ගන්න. පස්සේ මේ භාවනා කියාදීලා කුටියට ආරිනවා භාවනා කරන්න තනියම අසාර්ථකයි. පස්සේ තමයි මේ ඉදිරිය තබාගෙන සාමූහිකව භාවනා කරන්න ලබලා ඒක සාර්ථක වුණා. ඒ නිසා අද දක්වා මේක අරගෙන යනවා. කවුරුත් ඉස්සරහා ඉඳලා භාවනා කරලා පෙන්වන්න ඕන. කරන්න ඕන භාවනා. ඒකට අපිට බලන්න පුළුවන් මෙයා මොකද කරන්නේ, නිදි කියනවාද භාවනා කරනවාද මොකද කින්දමන්ද. ඒව තමයි දිගටම කරගෙන යන්නේ. ඉතින් මේකට මේ භාවනා ආචාර්යවරුන්ගේ කොටස් හඳක් තියෙනවා කියවනේ. ඒ මේ වේබු සයාඩෝ කියන ආනේපානන් වහන්සේගේ ප්‍රධාන කොටසක් තියෙනවා. මේ පිළිවෙලට අපි කරපු හැටියට සමාධිය කරන්න ඕන. සමාධිය ඉන්න භාවනාවට වාඩි වුණාම ඒ පූර්ව කෘත්‍ය ආදී කරන දේවල් කරලා ඊට පස්සේ සමාධියට යන්න ඕන. ආනාපාන සති සමාධිය. බුදු ගුණයක් හරි අල්ලාගෙන කරන සමාධියට යන්න ඕන. ඊට පස්සේ සමාධිය නවත්තනවා. තමන්ගේ හිතට හොඳට තැම්පත් වුණාම සමාධිය නවත්තනවා. එහෙම නැත්නම් වේලාව නියම කරගෙන විනාඩි 10ක් 15ක් හරි සමාධියේ ඉන්නවා. එහෙම කළා සමාධිය නවත්තනවා. නවත්තලා දැන් ශරීරයට හිත යොමු කරලා භාවනා කරන්නයි යන්නේ. කොහොමද මේ පිළිවෙලට අපේ ශරීරයේ කොටස් 7කට බෙදෙනවා. කොහොමද හිත මුදුනේ ඉඳන් බෙල්ල දක්වා එක කොටසක්. මේක ගෝලාකාර වස්තුවක් වශයෙන්. ඊළඟට දකුණු රේසයේ ඉඳලා දකුණු අතේ ඇඟිලි අග දක්වා තව කොටසක්. වම් රේසයේ ඉඳලා වම් අතේ ඇඟිලි අග දක්වා තවත් කොටසක්. ශරීරයේ ඉදිරිපස බෙල්ල ළඟ ඉඳලා පපුව උඩරේ කොටස. ශරීරයේ පිටුපස බෙල්ල ළඟ ඉඳලා තුනටිය දක්වා කොටස. දකුණු පාදයේ උකුලේ ඉඳලා පයේ ඇඟිලි අග දක්වා තවත් කොටසක්.
වම් පාදයේ උකුලේ ඉඳලා බයේ ඇඟිලි අග දක්වා තවත් කොටසක්. ඔය විදිහට කොටස් 7ක්. හිස මුදුනේ පටන් වම් බෙල්ල දක්වා, දකුණු උරහිසේ පටන් ඇඟිලි අග දක්වා, වම් උරහිසේ පටන් ඇඟිලි අග දක්වා, ශරීරයේ ඉදිරිපස බෙල්ල ළඟ ඉඳලා උදරය, පපුව උදරය කොටස, ශරීරයේ පිටුපස බෙල්ල ළඟ ඉඳලා තුනටිය දක්වා, දකුණු පාදයේ උකුලේ ඉඳලා ඇඟිලි අග දක්වා, වම් පාදයේ උකුලේ ඉඳලා ඇඟිලි අග. ඔහොමයි මේ කොටස් ටිකට බෙදා ගන්න. කොහොමද බෙදන්නේ? භාවනාවට වාඩි වෙලා ඇස් පියාගෙන හිතෙන් හිත යොමු කරන්න ඕන, හිතෙන් බලන්න ඕන. මම මේ විදිහට වාඩි වෙලා ඉන්නවා. කොන්ද පිළින් තියාගෙන, අත් දෙක ඔඩොක්කුවේ තියාගෙන, පාදක නමාගෙන, ඇස් පියාගෙන මෙහෙම ඉන්නවා මම භාවනාව. තමන්ගේ ඉරියව්ව, තමන් එන ස්වરૂපය ගැන හිතෙන් හිත යොමු කරනවා. මවා ගන්නවා නෙමෙයි, හිත යොමු කරනවා. එතකොට තමන්ගේ සංඥාව ඇති වෙනවා මම මේ විදිහට වාඩි වෙලා ඉන්නවා කියලා. ඇස් වලින් බලනවා නෙමෙයි, හිතෙන් මවා ගන්නවත් නෙමෙයි. තමන්ගේ ශරීරයටම හිත යොමු කරලා බලනවා. බලනකොට තමන්ට දැනීම, හැඟීම ඇති වෙනවා. ඒ හැඟීමට අනුව තමයි මෙනෙහි කරන්නේ. ඒකට හිත මුදුනේ පටන් බෙල්ල දක්වා මේක ගෝලාකාර වස්තුවක් වශයෙන් අරගෙන අනිත්‍යයි අනිත්‍යයි කියලා දෙතුන් පාරක් මෙනෙහි කරනවා. මොකද අනිත්‍ය, මොනවද අනිත්‍ය කියලා ඒවා හොයන්නේ. ඒවා පස්සේ කියා දෙනවා. දකුණු උරහිසෙන් පටන් අරගෙන දකුණු අත දිගේම හිත ගෙනියනවා ඇඟිලි අග දක්වා. අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරනවා. වම් අතේ උරහිස ළඟ එතනින් පටන් අරගෙන ඇඟිලි අග දක්වාම හිත ගෙනියනවා. අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ශරීරයේ ඉදිරිපස බෙල්ල ළඟ ඉඳලා හිත පහළට ගෙනියනවා. හිත පහළට ගෙනියනවා උදරයේ දක්වා. පපුව උදරයේ කොටස අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ශරීරයේ පිටුපස බෙල්ල ළඟ ඉඳලා තුනටිය දක්වා හිත පහළට ගෙනියනවා. අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ උකුලේ ඉඳලා ඇඟිලි අග දක්වා අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරමින් සිත ගෙනියනවා. වම් පාදයේ උකුලේ ඉඳලා ඇඟිලි අග දක්වා අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරමින් භාවනාව කරනවා. ඊළඟට ආයේ හිත මුදුනේ පටන් ගන්නවා බෙල්ල දක්වා. මේ කොටස් යම් කොටසක් තමන්ගේ හිතට වැටෙන්නේ නැත්නම් මේක අත්හැරලා ඊළඟ එකට යනවා. ඊළඟ එකට යනවා. කොහොම ගිහිල්ලා එකම කොටසක්වත් තමන්ට වැටෙන්නේ නැත්නම් එතකොට මොකද කරන්නේ? එතකොට කරන්න වැඩ දීපයක් තියෙනවා. හිතෙන් භාවනය කරනවා. හිතෙන් අනිත්‍යයි 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 කියලා යැල නොකඩී දිගටම මෙනෙහි කරගෙන යනවා හිතේ. එහෙම නැත්නම් ආනාපාන සති සමාධි පැත්තට බහිනවා. බැලලා සමාධියේ ඉන්නවා ටික වෙලාවක්. එහෙම නැත්නම් බුදු ගුණයක් අල්ලගෙන සමාධියේ පැත්තට බහිනවා. ඒක ටික වෙලාවක් ඉන්නවා. ඒ විදිහට කරනකොට නැවතත් අර ශරීරයේ කොටස්
Tamanta දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒවා මෙනෙහි කරනවා. හැම වෙලාවෙම දැනෙනවා කියලා නැහැ. දැනෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා, දැනෙන්නේ නැති කොටසුත් තියෙනවා. මේ දැනෙන්නේ නැතිව අත්හැර දානවා. දැනෙන දේවල් මෙනෙහි කරනවා. මේක හිතෙන් මෙනෙහි කරන එකක්. අපි වාඩිලා ඉන්න ඉරියව්වට අපි හිත යොමු කරනවා. හිත යොමු කළාම අපට දැනෙනවා මේ අතපා ආදී දේවල් මේව තියෙන බව. මේකට අවධානය යොමු කළා තමයි අර කොටස් බෙදාගෙන මෙනෙහි කරන්නේ. අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. මොකද අනිත්‍ය මොනවාද අනිත්‍ය කියලා ඒ වගේ හිතන්නේ නැහැ. ඔය මෙනෙහි කරගෙන යනවා. දැන් වැටහෙන්නේ නැති කරන්නේ කොහොමද කියලා මුලින්ම සමාධි භාවනාවේ ඉන්නෝන ඉඳලා හිතේ tempatකම ඇති කරගන්න. ඊළඟට තමයි මේ ශරීරයට හිත යොමු කළා මේ කොටස් වලට හිත යොමු කළා ඒ කොටසෙන් කොටස හිත යොමු කරගන්න. අනිත්‍ය වශයෙන් භාවනා කරගෙන මෙනෙහි කරගෙන යන්න. ඉස්සමුදලේ පටන් වම් පාදාන්තය දක්වා. නවත වම් පාදාන්තයේ ඉඳලා ඉස්සමුදල දක්වා. ඔය විදිහට දිගටම යනවා. මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට යම් කොටසක් හෝ දැනෙන්නේ නැත්නම් ඒක අත්හැරලා ඊළඟ කොටසට යනවා. ඒකක් දැනෙන්නේ නැත්නම් ඊළඟ කොටසට යනවා. මොකද එකම කොටසක්වත් දැනෙන්නේ නැත්නම් ඊළඟට මොකද කරන්නේ? හිතෙන් මෙනෙහි කරනවා. අනිත්‍යයි 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 කියලා වැළනොකදී දිගට මෙනෙහි කරගෙන යනවා. එහෙම නැත්නම් ආනාපාන සති සමාධියට බහිනවා. සමාධිය. බුදු ගුණයක් හරි අල්ලාගෙන සමාධියට බහිනවා. එහෙම ඉන්නවා. එහෙම හිතියාම ආයි හිත සංසිඳෙනවා. නැවතත් ශරීරයට අවධානය යොමු කරලා මෙනෙහි කරන්න පුළුවන්. දුම භාවනා කරන හැටි තව ඉතින් ගා කියනවා කියා දෙන්න ටික වරින් වර ඒවා පස්සේ කියා දෙනවා. දල වශයෙන් ඔය භාවනා කරන ආකාරය තමයි අපි ආරම්භ කළා. දැන් තමන්ට දැනෙන අරමුණු දැන් අපි හිතමු හිත දුවනවා කියලා. දැන් කලින් අපිට ඒක මෙනෙහි කරන්න බෑ සමාධිය වඩනකොට. දැන් විදර්ශනා වඩනකොට මෙනෙහි කරන්න පුළුවන්. අනිත්‍යයි 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 කියලා එකක් මෙනෙහි කරන්න පුළුවන්. වේදනා ආවනම් ඒකත් මෙනෙහි කරන්න. අනිත්‍යයි 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 කියලා වේදනාවත් මෙනෙහි කරන්න. ඒ අරමුණු දැන් මෙනෙහි කරන්න පුළුවන් උදර්ශනාවට දැක්කා. සමාධිය තමයි කරන්න බෑ. සමාධිය කරන්න ගියාම සමාධිය වැඩෙන්නේ නැහැ. ඉතින් ඔය ආනාපාන සති සමාධිය වෙනස් කරගන්නේ නැතුව ආරක්ෂා කරගෙන දිගටම තියාගන්න ඕනේ. ඒකෙන් තමයි හිතේ තැම්පත් වීම හදාගන්න. ඒ හුස්ම ගන්න හෙළන ඒවා මේවා කවදාවත් විදර්ශනාවට එහෙම හරවන්නේ නැහැ. අනිත්‍යයි කියලා එහෙම මෙනෙහි කරන්නේ නැහැ. ඒකට මහා අවුලක්.
ආනාපාන සතිය සම්මුති වශයෙන් හිත අරමුණේ පිහිටවා ගන්න එකයි කරන්නේ. විදර්ශනාවට බැස්සාම ඕන දෙයක් මෙනෙහි කරන්නේ. දැනෙන හැම අරමුණක්ම Tamanට පුළුවන් මෙනෙහි කරගන්න. දේශයෙන් කරන්න. ඊළඟට සක්මන් භාවනාව. සක්මන් කිරීමේ ලොකු වෙනසක් නැහැ. කලින් අපි සක්මන් කරන්න කිව්වා. බුදු ගුණ මෙනෙහි කරගෙන Taman කැමති නම් බුදු ගුණයක් මෙනෙහි කර සක්මන් කරනවා. මෛත්‍රී කර සක්මන් කරනවා. අසුභය ශරීරයේ පිළිකුල මෙනෙහි කරමින් එහෙමත් සක්මන් කරනවා. මරණය සිහි කර එහෙමත් සක්මන් කරනවා. ඒ සතර කමතහන් වලින් මේ විදිහටම සක්මන් කරන්න පුළුවන්. ඒ වගේම සක්මන් කරනකොට අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරමින් සක්මන් භාවනාව එහෙම කරන්නත් පුළුවන්. අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරමින් සක්මන් කරනවා. මේ විදිහට සක්මන් භාවනාවක් කරන්න පුළුවන්. ඊළඟට විදර්ශනා භාවනාව ඒකත් අර පියාදුණු හැටියට කරන්න සපාත බෑ. ටික ටික කළා බලන්න ඕන තමන්ම තේරුම් ගන්න. එහෙම කරගෙන යනකොට තමන්ටම මේ වැටහීම ඇති වෙනවා. භාවනාව ගැන. භාවනා කිරීම පිළිබඳව සංඝාක් කරුණු තියෙනවා. ඔක්කොම බෑනේ එකපාරට කියා දෙන්නත් බෑ මතක තියාගන්න. ඒ නිසා භාවනා කරගෙන යනකොට ඒ අවශ්‍ය කරන දේවල් ටික ටික කියලා දෙනවා. සමන්ත කියන්නේ සමංග භාවනාව කරගෙන යන එක. සමත සමාධි භාවනාව. නිතරම සමාධි භාවනාව ප්‍රයෝජනෙට ගන්න ඕන. ඒකෙන් තමයි හිත සම්පත් කරගන්නේ. හිත එකගුණේ නැතිනම් සම්පත්ුනේ නැතිනම් විදර්ශනාට බහින්නේ හරියට කෙරෙන්නේ නැහැ. හරියට කෙරෙන්නේ නැහැ ඒකට. හිත සම්පත් වෙනවා. හිත හොඳට සම්පත් වුණාම තමයි භාවනාරමණයට වැටිලා භාවනාරමණයට පිළිසිලා වගේ. ඒකට දැසගෙන වගේ පිහිටා සිටිනවා. ඔබට ඒවා කියන අනිත්‍ය ආදී ලක්ෂණ සමන්ත වැටහෙනවා. මේ සමාධියට උපකාරී. ඔය විදිහට තමයි භාවනා කටයුතු කරගෙන යන්නේ. මේක බොහොම ලේසි. බොහෝ විට හිතක් හොඳට සම්පත් වෙනවා. එහෙම භාවනා කරනකොට දැන් භාවනා කරන්නේ නැහැ. ඒ ටිකක් වළඳලා ඩිංගක් වෙලා ඉඳලා ගියේකෝ ඊට පස්සේ තමයි භාවනාව ආරම්භ කරන්නේ. දැන් කීපයක් විතර තමන්ගේ භාවනා මාර්ගයේ පිළිබඳව අවශ්‍ය කරන කරුණුවට හුඟකන් දුන්නා. ඒවත් සිතින් වටින කොටල් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. ඒ කුසල බලයක් හේතුවෙන් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්න හේතු වේවා කියන ප්‍රාර්ථනා
භාවනාව තමයි.